නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර සෝතාපට්ටි මාර්ගය තුල läගගෙන සෝතාපට්ටි මාර්ගයට බැසගෙන සෝතාපට්ටි මාර්ගය තුල තමන්ගේ කාලය ගත කිරීම සඳහා වෙරදැරීමට තරම් ප්‍රමාණවත් කුසල් පහළ වී ඇත්තා වූ ලෝකවාසී සියලු පින්නතුනි, එහෙමනම් දැන් මේ පින්නතුන්ට හොඳටම පැහැදිලි පින්නතුනි, ආයිනම් බුදුහාමුදුරුවොත් එක්ක විලුවල් හරියන්නේ නැහැ, ආයිනම් මහරහතුන් වහන්සේලාත් එක්ක විලුවල් හරියන්නේ නැහැ. සංසාරේ කෙලවරක් දකින්න මොකද්ද කළ යුත්තේ? ඒ අනන්තවත් බුදු පියාණන් වහන්සේලා දේශනා කළ තියෙන මේ ධර්මයට මම අනුගත විය යුතුයි. මොකක්ද ධර්මයේ? එතකොට සතර සතිපට්ඨානෙනි පින්නතුනි. සතර සතිපට්ඨේ නම් මේ පින්නතුන් දන්නවා. ඊයේ ධර්ම දේශනාවකින් පැහැදිලි විස්තර වුණා පින්නතුනි. මේ ඊයේ තුනා වූ ඒ දින භාවනාවට පොසිටිව් වැඩසටහනේදී අන්නේ ධර්ම දේශනාව අහලා බලන්න මේ පින්නතුනි. ඊයේ සන්ධ්‍යාවේ තිබුණ මේ භාවනාව කියන්නේ ඉතාමත් සරල විදිහට පින්නතුනි. ලෝකේ ඕනෑම කෙනෙකුට භාවනාව ආරම්භ කරන්න පුළුවන් ඉතාමත් සරල විදිහට පැය දෙක ධර්ම දේශනාවක් පින්නතුනි. උදේ මාතෘකාව ඉදිරිපත් කරමු. ප්‍රාථමික මට්ටමේ ඉන්නව අපිට ගැළපෙන ධර්ම දේශනාවක් භාවනාවක් කොහොමද අපි ආරම්භ කරන්න කියලා ස්වාමීන් වහන්සේ දේශනා කරන්න කියලා. අන්නේ පින්නතුනි බලන්න එතෙන්දී මොකද්ද කරගන්න ඕන මේ බුදුහාමුදුරන්ට විහිළු කරගෙන ඉඳලා මේ සතර සතිපට්ඨානයේ තොරව පින්නතුනි සියලු බුදුරු දේශනා කරනවා නම් සතර සතිපට්ඨානයේ තුලයි නිවන කරා යන්න පුළුවන් වන්නේ. අපි පින්නතුනි වෙන මොන ආකාරයෙන් හරි ධානය අදාගෙන හරියට සතර සතිපට්ඨානයේ හරහා මේ පින්නතුනි පළවෙනි චිත්තක්ෂණයෙන් පින්නතුනි මේ විදර්ශනාව හරහා මේ පළවෙනි කොටස් තුන සතර සතිපට්ඨානයේ කායනුපස්සනාව තිබෙන්නා වූ මේ පළවෙනි කොට තමයි මේ ආනාපාන සති සමාධි සූත්‍රය. දෙවෙනි එක තමයි ඉරියාපත භාවනාව. ඒ හරහා මේ පින්නතුනි කරන සක්මන් භාවනාව. තුන්වෙනි එක තමයි සති සම්පජාය. යනු ඉදින්දා ඕනෑම කාර්යයක් කරනකොට Taman සතියෙන් සම්පජාන්නේ නැත්නම් සිහියෙන් නුවණින් ඒ කාර්ය කරනවා. එතකොට බුදු පියාණන් වහන්සේ මොකද්ද දේශනා කරන්න අපිට මේ සූත්‍රී කොටස් හතරෙන් පින්නතුනේ දේශනා කරන්නේ මොකද්ද? කායානුපස්සනාවෙත්, වේදනානුපස්සනාවෙත්, චිත්තානුපස්සනාවෙත්, ධම්මානුපස්සනාවෙත් කියන මේ කොටස් හතරෙන් පින්නතුනේ දේශනා කරන්නේ මොකද්ද? මේ තැනැත්තා මේ මොහොතේදී මේ ලෝකයේ කෙරෙහි සෝමනස්සයෙන් හෝ දෝමනස්සයෙන් තොරව ජීවත් විය යුතුයි කියලා. සෝමනස්සයෙන් හරි දෝමනස්සයෙන් තොරව ජීවත් වෙන්න නම් පින්නදෙනි අපි ධාන සුඛය කියන වචනේ ගත්ත දැන පින්නදෙනි අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ සෝමනස්සයෙන්. ධාන සුඛය කියන වචනේ ගත්ත තැන පින්නදෙනි අපි ඉන්නේ සෝමනස්සේ. එහෙනම් මේ දේවදත්තට ධාන තිබුණ නැද්ද පින්නදෙනි? දේවදත්තට සත් අභිඥා තිබුණ නැද්ද පින්නදෙනි? උඩින් යන්න පුළුවන් උනේ නැද්ද දේවදත්ත? එහෙම නෙවෙයිද අජාසත් කුමාරයව අල්ලගත්තා. අජාසත් කුමාරයාගේ නිවන වළක්වලා අජාසත් කුමාරයාවත් අවිච්ච මහ නරක ආදීට ඇදගෙන ගියේ එයාට තිබුණා වූ මේ ධානයි සඩ්ඩවිඤ්ඤායි හරාණි බිඳුතුනි. එහෙනම් මේ අපි ධාන හදාගත්තයි කියලා බිඳුතුනි නිවනක් ධාන තුල නැහැ කියන එක මේ පිළිතුර දැන් පැහැදිලිව අවබෝධ වෙලා තියෙනවා. මොකද මේ පිළිතුර මේවට ඇහුවා මේ ධර්ම දේශනාව තුලම මේ බුදු පියාණන් වහන්සේ බුදු වෙන කලින් අවසාන දවසේ මේ උද්දකාරාම පුත්‍ර ළඟ එළියට බැස්සෙන්නේ. ඉතින් උද්දකාරාම පුත්‍රයන් එළියට බැසේ නිකන් නෙමෙයි 8 වෙනි ධානය සම්පූර්ණයෙන්ම කරලා 8 වෙනි ධානය කරන්න මේ බෝසත්යන්ට එක දවසයි ගියේ පින්නතුනේ බණ අහලා භාවනා කළා. එක දවසක් තුල මේ පින්නතුන් කියවලා තියෙනවා සූත්‍රයේ ආර්ය පරිශන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ ආර්ය පරිශන සූත්‍රය සූත්‍රාංකය නම් 106 කොයි දල වශයෙන් මේ පිටු ඒක හොයන්න එපා. ආර්ය පරිශන සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ බලන්න පිනදුනි බුදු පියාණන් වහන්සේ දේශනා කරන ආකාරය ආනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සරහා. ආනන්දය මම මෙන්න මේ විදියටයි ආලාර කාලාවකට ගිහිල්ලා මේ එයාගේ ළඟ මොනවද තියෙන්නේ කියලා ඇහුවම එයා කිව්වා මගේ ළඟ තියෙනවා
මෙන්න මේම යන්න පුළුවන්. මෙන්න මේම ධානයක් විස්තර කිව්වේ නෑ පිනදුනි. එතකොට අහව කොහොමද ඔක් කරන්නේ කියලා අන්න ඒක අහගෙන පිනදුනි. එක දවසයි මට ගියේ. මොකද මම බැලුවා එයාට විතරද ප්‍රඥාව තියෙන්නේ. මට ප්‍රඥාව නැද්ද? බැලුවා බලනකොට මට තේරුණා මගේ ප්‍රඥාව මෝදු වුණා. අන්න මම ඒක හදාගෙන ගිහිල්ලා එයාට කිව්වා ගුරුතුමනි ඔබතුමා කියපු දෙන්න මම ගියා. මෙන්න මගේ ප්‍රතිඵලය. එතකොට එයා කිව්වා බොහොම හොඳයි ඔබ දක්ෂයි. මේ ධර්ම දේශනාව මේ ටික මේ ඇහිලා තිනවා. එයාගේ ළඟ ඉන්නා වූ 500ක් ගෝලියෝ පින්නදුනේ. එයා කිව්වා අපි දෙන්න බෙදාගෙන 250 උගන්වමු. ඔබ 250කට උගන්වන්න මම 250 උගන්වන්නම් කියලා. එයා බැලුවේ මෙන්න මේ බෝධිසත්වය හරහා කීයක් හරි හොයාගන්න බෑ. එයාගේ මේ ව්‍යාපාරය කරගන්න එයා බැලුවේ බල්ලා කිව්වා අපි දෙන්න මැරලා යනවා. මේ ආකෙන් සංඥායතන දිව්‍ය මේ බ්‍රහ්ම ලෝකෙට කියලා. ආකෙන් සංඥායතන බ්‍රහ්ම තලයට අපි දෙන්න යනවා. ඒ නිසා දැන් අපි දෙන්න මෙන්න මේ පිරිසට උගන්වමු කියලා. මොකද මෙතෙක් කල් ඉගෙනුවාට වෙනදුනි මේ 500න් එක්කෙනෙකුටවත් මේක අහුවෙලා තිබුණේ නැහැ. මොකද මෙයා දන්න බව ඒතකොට පෙන්눔 කරගන්න බැරුව ගියා. අන්න බැලුවේ බෝධිසත්වය ලව්වා. මෙයා දන්න බව පෙන්눔 කළා. බෝධිසත්වයටත් කොටසක් දෙන්නම් කියලා. මෙන්න මේ කීයක් හරි හොයාගන්න අද මේ කෙරෙන්න උදේ තමයි බින්දුනේ දාබැලි. ඔය බෝසත්ත්වය වුණේ නැහැ. ඕකන වැඩක් නැහැ. උපදිනවා කිව්වනම් තවත් දැනක උපදිනා නම් මරණයක් තියෙන බව ඒතකොට තීරලා තියෙනවා. අවබෝධ නොවුනට උත්පත්තිය නැති කරන්නේ කොහොමද? අන්න එළියට බැලලා ගියා පින්නදුනේ. එළියට බැලලා බීලා ආයි වනේ ඉන්නකොට ඔන්න තමන්ට තොරතුරක් ලැබෙනවා. උද්දකාරාම කියලා කෙනෙක් ඉන්නවා. අන්න යාව හොයාගෙන යන්න ඕන. එයා ළඟ තියෙනවා කියලා තවත් දේවල්. අන්න යනකොට හොයාගෙන යනවා පින්නදුනේ. එතකොට උද්දකාරාම මැරිලා එයාගේ පුතා මේ වැඩේ කරනවා. උද්දකාරාම පුත්‍ර කියන්නේ එකයි. උද්දකාරාම පුතා ළඟට ගිලානවා. මොකද්ද ඔබතුමාගේ ළඟ තියෙන්නේ? මට මොනවද ඔබතුමා කියලා දෙන්නේ? මම දන්නවා 7 වෙනි ධානය දක්වා යන්න. මොකද උද්දකාරාම පුත්‍ර ළඟට යන්න කලින් ආලාර කාලමට ගිහලා කිව්වේ 6 වෙනි ධානයට සමවදින්න මට පුළුවන් කියලා. ඒ 6 පින්නතුනි තනියම කැලේදි කරේ පුරුදුනේ. ඒ ධාන තිබ්බා. හැබැයි බුදු වෙලා හිටියේ නෑනේ පින්නතුනි. එහෙනම් ඔන්නේ වගේ තමයි දේවදත්ත ධාන තිබ්බා. දේවදත්ත උඩින් ගියා සඩ්ඩවිඤ්ඤා හදාගත්තා. ධාන නැතුව පින්නතුනි සඩ්ඩවිඤ්ඤාව දැන් බෑ. ධාන වලින් තමයි අභිඤ්ඤා වලට යන්නේ. යනු මෙන්න මේ අභිඤ්ඤාත් හදාගෙන දේවදත්ත අන්තිමට ගියේ පින්නතුනි නිවනටද අවිචි මහා නරකාදියට. මේ දේවදත්තගේ සඩ්ඩවිඤ්ඤාවට අහුවෙලා ධාන වලට අහුවෙලා අජාසත් කුමාරයාට අන්තිමට යන්න සිද්ධුනේ කොහෙටද පින්නතුනි? නිවනටද යන්න පුළුවන්. හැබැයි අජාසත් කුමාරයා නැත්තම් පින්නතුනි අජාසත් රජුරෝ නැත්තම් අද සමාජ සම්බුදු සාසනෙ නැති වෙන්න පුළුවන් පින්නතුනි. ඒ වෙලාවේ ඒ தත්ත්වය තුලත් පියා මරලා මෙච්චර ආනන්තර පාප කර්මයක් කරගෙන ඉඳලත් අන්තිමට මේ පළවෙනි සංගායනාව මුළුම්මනින්ම කර දරාගෙන කරලා රාජ්‍ය අනුග්‍රහයෙන් පින්නතුනි සියලු වියදම් දරලා මේ ධර්මයේ මේ ගුණගත කරන්න මූලිකත්වයේ ගත්තේ මේ කාශ්‍යප මහ රහතන් වහන්සේලා ප්‍රමුඛ මේ රහතුන් වහන්සේලා 500ක් ක්‍රමකට දානෙ දීගෙන මාස 3 තිස්සේ සියලු කාර්යයන් කරේ පින්නතුනි මේ අජාසත් රජතුමා. එතකොට කුමාරයා නෙමෙයි පියා මරලා රජ වෙලා. හැබැයි නමුත් ඒ ගියේ පින්නතුනි අවිච මහා නරකාදීට. ධාන වලින් මොනවද හම්බුනේ ප්‍රයෝජන? අන්නේ විදියට වෙනද තේරුම් ගන්න වෙනදනි මේ ධාන සුඛය කියලා පින්නදෙන් කියන්නේ මේ අපි ගිහිල්ලා පළවෙනි ධානයේ දෙවෙනි ධානයේදී පීතිය තියෙනවා, තුන්වෙනි ධානයේදී සුඛය තියෙනවා. සුඛය කියන්නේ පින්නදනි මේ රාගය සෝමනස්සේ ඉඳලා හරියන්නේ නැහැ පින්නදනි. අපි එතනින් එහා පැත්තට වයින්න ඕන විදර්ශනා වරා එතනින් එහා පැත්තට පැන්නාම අන්න තියෙනවා පින්නදනි හතරවෙනි ධානය. මේ පින්නතුන් සියලු දෙනාම නොදැන ගත්තට පින්නතුනි ඔතනට යනවා පින්නතුනි. ඒක තමයි මේ සමහර අය ඒ පිළිතුරු දෙන්නේ. නමුත් මූලික මට්ටමේදී පින්නතුනි ඕවට අනුග්‍රහ දක්වලා ඔතන හිර කරන්න මේ වැඩ පිළිවෙල කරපු තුල ක්‍රමයක් ඇවිල්ලා නැහැ පින්නතුනි. මේ වැඩ පිළිවෙල තුල පැහැදිලිවම කෙරෙන්න පින්නතුනි මෙතනින් එහාට පන්නන එක. නිවනට යොමු කරන එකයි. අන්න නිවනට යොමු කරන්නම් හතරවෙනි ධානයට නොගිහින් බෑ පින්නතුනි. හතරවෙනි ධානයට ගිහිල්ලා හතරවෙනි ධානයේ අදුක්කම සුඛය කියන්නේ පින්නතුනි වෙනස් වෙන එකක්. ඒකත් චිත්තක්ෂණ දෙකක් තියෙන ඉතින් නැහැ නේ පින්නතුනි. එහෙනම් අන්න හතරවෙනි සුඛය හතරවෙනි ධානයට ගියාම මෙන්න මේ විදර්ශනාව නොකරන සමත භාවනා යෝගියා වෙන්නේ මොකද පින්නතුනි? එතන තිබෙනා වූ සුඛය කියන්නේ පින්නතුනි අදුක්කම සුඛය කියන්නේ සුඛයක් තේරෙන්නේ නැහැ, දුකක් තේරෙන්නේ නැහැ කියන එකයි. මොකද ප්‍රඥාව නැහැ. එතන අදුක්කම සුඛය කියන්නේ පින්නතුනි අවිජ්ජානුසයයි. අවිජ්ජානුසයයි ඒක දේශනා කරනවා
මේ චූල වේදල සූත්‍රයේදී සූත්‍රාංක 44 බලන්න මේ පින්නතුන් මජ්ක්‍ධිම නිකායේ නැවතර. සූත්‍රාංක 44 මජ්ක්‍ධිම නිකායේ චූල වේදල සූත්‍රය මේ ධම්මදින්නා මහරහත් තෙර එහෙම නැත්නම් මහරහත් මෙහෙණින් වහන්සේගෙන් විසාක උපාසිකාව අහනකොට මෙන්න මේ සැප දුක අදුක්කම සුඛය. සැපයට හේතුව පින්නතුනි රාගයයි, දුකට හේතුව පටිඝයයි, අදුක්කම සුඛයට හේතුව අවිජ්ජානුසයයි කියලා ඒ සූත්‍රයේ දේශනා කරනවා පින්නතුනි. අනේ වෙනම් අදුක්කම සුඛය තුල අවිජ්ජානුසය තියෙනවා. අදුක්කම සුඛයට ගියාම මොකද වෙන්නේ? හතරවෙනි ධානයේදී අවිජ්ජානුසය තුල අන්න තමන් ආනුසය මට්ටම නැති කරලා නැත්තම් පින්නතුනි අවිජ්ජානුසය කියන්නේ මෝහය. එතකොට මෝහය නැති කරලා නැත්තම් මෝහය නැති කරන්න පින්නතුනි රහතුන් වහන්සේ මේ අය දන්නවා මේ රහත් වෙනකොට නැති කරන්න තියෙනා වූ සංයෝජන පහක් තියෙනවා. අන්න ඒකේ අවසානයේකේ තමයි පින්නතුනි අවිජ්ජානුසය කියන්නේ. අවිජ්ජානුසය නැති වෙන්නම් රහත් වෙන්න ඕන පින්නතුනි. හතරවෙනි ධානයේ රහත් වෙන්න බෑ. හතරවෙනි ධානයේ අවිජ්ජානුසය තියෙනවා. මේ පින්නතුන් කියවලා බලන්න චූල වේදල්ල සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ වෙන්නා වූ සූත්‍රාංක 44 පින්න. අන්න ඊට පස්සේ එහෙනම් එතනින් එහාට කියලා මොකද වෙන්න ඕන? අවිජ්ජානුසය නැති කරගන්නම් විද්‍යාව පාළ වෙන්න ඕන. විද්‍යාව කියන්නේ පින්නතුනි මේ අය දන්නවා දැන් මෙන්න මේ විදර්ශනාව යෝනිසෝ මනසිකාරය. අන්න යෝනිසෝ මනසිකාරය කියන මානසිකාරයක් සිද්ධ වෙනවා. සිද්ධ වෙන බව දැනගන්නවා කියන අයෝනිසෝ මනසිකාරය බැහැර වෙන තැන තමයි පින්නතුනි මෙන්න මේ හතරවෙනි ධානයේදී විදර්ශනාවෙන් හතරවෙනි ධානය කඩන්න. අන්න විදර්ශනාවෙන් හතරවෙනි ධානය කැඩෙනකොට මේ ආයතනී ඉහළට යන්න පුළුවන්, පහළට යන්න පුළුවන්. පස්වෙනි ධානය, හයවෙනි ධානය, හත්වෙනි ධානය, අටවෙනි ධානය දක්වා යන්න පුළුවන්. හැබැයි එක තැනකවත් පින්නදුනේ එක චිත්තක්ෂණයට වඩා ඉන්න බෑ. ඒ අත්දැකීම මේ බණ ඇහෙන්නා වූ පින්නදුන්ට දැන් වෙනකොට තියෙනවා පින්න. පැහැදිලිව මේ පින්නදුන් අත්දැකීමත් එක්කයි යන්නේ. එහෙනම් පින්නදුන් මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්ද? භාවනාවකින් තොරව භාවනාව තුළ මෙන්න මේ සංසිඳීමට නොගී. උන්නේ සංසිඳුණු තැනයි පින්නදුනේ මෙන්න මේ කාය සංස්කාර සංසිඳෙන්නේ. ඒතර හතරවෙනි ධානයේදී කාය සංස්කාර සංසිඳන ආකාරය, වචී සංස්කාරයට පෙර සංසිඳන ආකාරය, චිත්ත සංස්කාර සංසිඳන ආකාරයත් පින්නදුනේ ඔය චූල වේදල සූත්‍රයේ නැවත වරක් දේශනා වෙනවා පින්නදුනේ. හැබැයි ගැඹුරු සූත්‍රයක් මේ පින්නදුනේ ඒක කියවන්න යන්න එපා. මේ සූත්‍ර පිටේ වෙන්නා අති ගැඹුරු සූත්‍ර අතර ගැඹුරුම සූත්‍රයක් පින්නදුනේ මේ කෙටි ප්‍රශ්න වගේකට කෙටි පිළිතුරු දෙන්නේ ධම්මදින්නා මහ රහත් තෙරණින් වහන්සේ. විසාක උපාසක අනාගාමී වෙලා තියෙන තමයි ප්‍රශ්න අහන්නේ. රහතුන් වහන්සේ උත්තර දෙන්නේ පින්නදුනේ මහ රහත් තෙරණුන් වහන්සේ. එතකොට මේ මේනින් වහන්සේ අන්නේ නම් පින්නදුනේ අන්නේ ආකාරයට සූත්‍ර පිටකේ බලනකොට මෙයාට තේරෙනවා අදුක්කම සුඛය කියන මෙන්න මේක තුල ඉඳලා පින්නදුනේ ධාන සුඛය තුල නිවනක් නැහැ පින්නදුනේ. ධානයේ කඩලයි නිවනට යන්න ඕන. ධානයේ කඩන්න නම් යෝනිසෝ මනසිකාරය හරහා මේ හතරවෙනි ධානයෙන් තමන් විදර්ශනාව තුලින් දැන් අන්න ප්‍රඥාව හරහා දකින්න ඕන. මෙතනත් එක චිත්තක්ෂණයයි කියන්නේ මෙතනත් තියෙන පින්නදුනේ වෙනස් වීම පමණයි. අන්න අනිත්‍ය නිවැරදිව අවබෝධ වෙන ස්ථානයේ පින්න. අනිත්‍ය පැහැදිලිව අවබෝධ වෙන ස්ථානයේ ඔන්න ඔය හතරවෙනි ධානය තුල ප්‍රඥාවට ඔක අහු වෙනකොට වෙනදෙනි අන්න තමන්ට තේරෙනවා මෙන්න මේකේ වෙනස් වීමක් ඉතාම සියුම් පින්නදෙනි අත්දැකීමක් නොදක්කගෙන නැති කෙනෙකුට මේ වචන කිව්වට තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ මට්ටමට ඇවිල්ලා සියලු දෙනා පින්නදෙනි සෑහෙන කාලයක් මෙතන කරක් ගන්නවා. මේ අය මේකට දානවා වචනයක් දීලා තියෙනවා මේකට මේ බුදු පියාණන් වහන්සේ මේ ධාතු මනසිකාරය සියුම්ම දැනෙනවා. ධාතු මනසිකාරය යන්තම් දැනෙනවා නොදැනෙනවා වගේ දැනනවා කියලා එක වචන කියන පින්නදුනි මොනවා වුණත් පින්නදුනි දැනීම තියෙනවා දැනීමක් නම් පින්නදුනි එතන සංඥාවක් තියෙනවා පින්නදුනි අන්නේ සංඥාව අල්ල ගන්නයි මේ ඊට වඩා ගොරෝසු සංඥා ටික පින්නදුනි සංසිඳවයි. අන්න ගොරෝසු සංඥා ටික සංසිඳනකොට ආස්වාසය කියන ගොරෝසු සංඥාව, සද්දේ කියන ගොරෝසු සංඥාව,
රූපේ කියන ගොරෝසු සංඥාව, වම දකුණ කියන ගොරෝසු සංඥාව, සිතුවිල්ල කියන ගොරෝසු සංඥාවත් ඔන්න පින්නොතේ සංසිඳ වෙන ගිහිල්ලා දැන් අන්න තමන් වටිනවා හතරවෙනි ධානය තුල ඒකේ සුඛය වින්දනම් පින්නොතුනි සම්මතය තුල දිව්‍ය ලෝකයකට යන්න පුළුවන්. හැබැයි කල්ප 500ක් ආයුෂ. සූත්‍ර පිටකේ නැවතරක් කියවලා බලන්න කල්ප 500යි පින්නොතුනි ආයුෂ. පළවෙනි ධානය නම් කල්පයයි, දෙවෙනි ධානය නම් කල්ප 2යි, තුන්වෙනි ධානය නම් කල්ප 4යි, හතරවෙනි ධානයේ පින්නතුනි කල්ප 500යි. එහෙනම් බලන්න පින්නතුනි කොහේද මෙන්න මේ හතරවෙනි ධානයේ නිවනක් තියෙන කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නේද කියලා පැහැදිලිව. එතකොට කල්ප 500කට උත්පත්තියක් ලැබයිද හතරවෙනි ධානයේ නිවනක් තියෙනවා නම් පින්නතුනි. එහෙනම් නිවන වළක්වන දන තමයි පින්නතුනි එතන. අන්න ඒකයි මේ ධාන කියන්නේ පින්නතුනි ලෝකෝත්තර නෙමෙයි. ධාන කියන්නේ මේ ලෞකිකයි. බුදු පියාණන් වහන්සේ නැවත නැවත දේශනා කරනවා ධානය කියන්නේ අනිත්‍ය දෙයක් පිණුතුනි. නිවන කියන්නේ අනිත්‍ය දෙයක් නෙමෙයි පිණුතුනි. නිවන කියන්නේ ලෝකෝත්තරයි. ඒක ලෞකික නෑ. ඒකේ අනිත්‍යතාවයක් නෑ. ඒ නිසා ඒ ශූන්‍යතාවය හොයාගෙන යන ගමන ඒකට නිර්වචන දෙන්න බැරි නිසා තමයි බුදු පියාණන් වහන්සේ ඒ ගැන දේශනා කරන්නේ. ඔය චූල වේදල සූත්‍රයේදීත් අන්තිමට ගිහිල්ලා නිවන කියන්නේ මොකක්ද කියලා අහනවා මේ විසාක උපාසික. එතකොට කියනවා මහතෙරුන් වහන්සේ ඔබ ප්‍රශ්නයෙන් පිටපැන්නා, ඔබට තවත් උත්තර දෙන්න මෑ බම, ඔබ ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහගන්න තුටි කියලා. අන්න එයා අහනවා නිවනට මොකද්ද ප්‍රතිභාග වෙන්නේ? නිවනින් එහාට මොකද්ද තියෙන්නේ කියලා අහනවා අපිට. අන්න නිවනින් එහාට මොකද්ද? නිවනින් එහා එකක් නෑ. ඒක කෙලවර. නිවන්ට මෙහා තියෙන බුදුනේ විමුක්තියයි. ඒතකොට ධානය කියන්නේ විමුක්තියකුත් නෙමෙයි. ධානය කියන්නේ විමුක්තියකුත් මෙහා. එහෙනම් විමුක්තියට බලපාලා තිබෙන මොකද්ද? විද්‍යාවයි. විද්‍යාව කියන්නේ පින්නතුනි ධානය නෙමෙයි. ධානය තින්නේ ඊටත් මෙහා. එහෙනම් ඔය ධානත් වැටෙන්නේ පින්නතුනි අවිද්‍යාවටයි. ධානත් වැටෙන්නේ අවිද්‍යාවටයි. මේ සියලු අන්‍ය ආගම්වල ධාන හදනවා පින්නතුනි. ඒ ධාන හරහා තමයි ඒ අය මේ දිව්‍ය ලෝක වලටයි බ්‍රහ්ම ලෝක වලට යන්නේ. ඒකට බණ මේ පින්නතුන්ට ඇහිලා තිනවා පින්නතුනි. එහෙමනම් පින්නතුනි නිවන අත්දකින්න නම් මේ ධානය තුල නතරලා හරියන්නේ නැහැ. හැබැයි ධාන වලට නොගින් පින්නදුනි නිවන අත්දකින්න බෑ. ඒකත් මේ පින්නදුන් දන්නවා මේකට ධානගත වෙනවා මේයි. ධානගත වෙනවා. හැබැයි ධානගත වෙන්න නම් ධානගත වීම සඳහා මේ තමන් නැවත නැවත ධාන අල්ල ගන්න යනවා. ධාන අරමුණකට යනවා නෙමෙයි. නිවන අරමුණු කර යන ගමන තුනදී ධානගත වෙනවා පින්නදුනි. ඒක තමයි මේක දෙන්නා උපමාව. අපි ගමනක් යනකොට පින්නදුනි අතරමැද තිබෙනා ඕන නගරයක් අපිට අහු වෙන්න පුළුවන්. හැබැයි ඒ නගරේ නතර වුණොත් ගමනාන්තය අපෙන් මග යන බව මේ පින්නදුන් දන්නවා පින්නු. කාට හරි යන්න ඕන නම් පින්නදුනි කතරගමට මෙතන ඉඳලා කොළඹ ඉඳලා කතරගමට යනකොට කළුතර අහු වෙන්න පුළුවන්. කළුතර බෝධිය අහු වෙන්න පුළුවන්. බෝධිය වන්දනා කළා එතන නතර වුණා නම් පින්නදුනි කතරගම ගමන නතර වෙනවනේ. එහෙනම් එතන දැනගන්න ඕනේ වෙන්නේ අපි මේ පලංචියේ මේ පදිංචි වෙනවා කියලායි ඕකට බුදු පියාණන් වහන්සේ දේශනා කරා. මේ ධානවල ගිහිල්ලා ධාන සුඛේ විඳින එකට බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ පලංචියේ පදිංචි වෙනවා කියලා. ගේ හදන්නේ නැහැ. පලංචිය හදන්නේ පින්නතුනි ගේ හදන බලාගෙන. හැබැයි පලංචිය හදනකොට පලංචිය හයියට හදනව නැත්තම් මොකද වැඩ කරන බාස් මහත්තුරු, ඉංජිනේරු මහත්තුරු, අනිකුත් සේවක මහත්තුරු මේකේ වැටිලා මැරෙනවනේ පින්නතුනි. එහෙනම් ජීවිත ආරක්ෂාව සඳහා ඒක පලංචිය හදනවා පින්නතුනි. පලංචිය හරියට හැදුවේ නැත්තම් වෙනත අපි ගොත් හොඳ ස්ලැබ් එකක් දාන්නවා කියලා ස්ලැබ් එකේ සැටිලිම හරියට ගහලා හොඳට ලෑලි දාලා ඒ ලෑලි වලින් හිස්තැන් වලට ඉඩ හිස්තැන් නැතුව හොඳට ගහලා ඉල්ල පුරවලා සම්පූර්ණයෙන්ම දැම්මේ නැත්තම් පින්නතුනි දාන කොන්ක්‍රීට් ටික පල්ලයට වැටිලා කොන්ක්‍රීට් එක ඉතුරු වෙන්නේ නැහනේ. ස්ලැබ් එක ඉතුරු වෙන්නේ නැහනේ. යකඩ ටික විතරනේ ඉතුරු වෙන්නේ. එහෙනම් ස්ලැබ් එක හරියට තියෙන ඒ යකඩ ටිකට කොන්ක්‍රීට් ටික අල්ලගන්න දවස් 21ක් වගේ තියෙන්න ඕන කියලා ඉංජිනේරු මහතුරු කියනවා. එහෙනම් එච්චර කාලයක් හයියට අල්ලගෙන ඉන්න පින්නතුනි මේ ටොන් ගාණක් බර අල්ලගන්න පුළුවන් තරම් මුක්කු ගහලා මේ සැටිලිම හදනවනේ පින්නතුනි. ඒක තමයි පලංචි. හැබැයි ඒක හදලා ඉවරනවා තේරෙනවා පුදුමාකාර ශක්තියක් තියෙනවා. මොකද අඩියෙන් අඩියට මුක්කු ගහලා තියෙන්නේ. හැබැයි ගයක් හදනකොට පින්නතුනි
ගේ සැබ්බෙකට අඩියෙන් අඩියට මුක්කු ගහන්නේ නැහෙනි. ඒකේ සාමාන්‍ය අඩි 10කට 15කට විතර දුරින් තමයි ඒකේ කණුවක් තියෙන්නේ. බෑ සැටලිමේ නෙවෙයි. සැටලිමේ අඩියෙන් අඩියට මුක්කු ගහලා ලෑලි ටික නතර කරගෙන ඒ ලෑලි උඩ කොන්ක්‍රීට් එක දාලා කොන්ක්‍රීට් එක හයි කරගන්න එපා වෙනවා. අන්න එවනම් ඒකේ පදිංචි වෙලා හරියන්නේ නැහෙනි. ඒක පදිංචි වෙලා මාසයක් දෙකක් අවුරුද්දක් යනකොට ලෑලි ටික දිරා ගිහිල්ලා තමන් පල්ලයට කඩා වැටෙනවා. එහෙනම් ධානය ගිහිල්ලා නතරුනම් පිටිනුද මොකද වෙන්නේ? ඔන්න ඔය පලංචියේ පදිංචි වෙලා ඉඳලා පලංචියේ කඩාගෙන වැටෙනවා වගේ තමන් දන්නේම නැහැ පල්ලයට කඩා වැටෙනවා. ඕක ලෞකිකයි පිටුදුනි ඕනෑම අවස්ථාවක මේ ධානයක් නැති වෙන්න පුළුවන්. ලෞකික දෙයක් පිටුදුනි පවතින දෙයක් නෙමෙයි. මේ කාර්යයට අර පුංචි වැස්සක් වෙලාදී වතුර ටිකක් කිර වෙලා තියලා ඒ වැස්ස දවසක් පානකොට ඒ වතුර ටික හිඳිලා ගියා වගේ තමයි පිටුදුනි බුදු පියාණන් වහන්සේ දෙන්නා වූ තවත් උපමාවක් ඔකට මෙන්න මේ ධානය කියන්නේ. ධානයක් කියන්නේ මේ වැස්ස වැහලා ඉවරනකොට පිටුදුනි තාරපාරිත් වතුර තියෙනවා. මේ අය දකින්න. වෙයි තාරපාරිත් වතුර තියෙනවා. මේ අය දන්නවා තාරපාරිත් වතුර හැබැයි ඇතුළට උරා ගන්නේ නැහැ. හැබැයි වැස්ස පායලා පැය භාගයක් පැයක් යනකොට තාරපාරි වතුර ටිකක් නැහැ පිටු. ඒකත් වාෂ්ප වෙලා හරි එහෙම නැත්නම් වෙන මොනවා හරි වෙලා හරි ඒකත් ඉවරයි පිටු. ඔන්න වගේ තමයි වෙනවෙනි ධාන කියලා කියන්නේ. එහෙනම් මේ 8 වෙනි ධානයත් හදලා පින්නදුනි බුදුකම එතන තිබ්බනම් නිවන එතන තිබ්බනම් පින්නදුනි ඇයි බෝගහයට ගිහිල්ලා මේ බිම වාඩි වෙන්නේ කූඹියට කූඹි ළඟ මේ නයිපොළඟු වටේ ඇයි වාඩි වෙන්නේ පින්නදුනි මේ ඉඳගෙන මේ 8 වෙනි ධානය ඉඳගෙන 8 වෙනි ධානය තුල සැප විඳින්න තිබ්බන්නේ පින්නදුනි බෝසත්යන්. එහෙනම් බුදු වෙලා තියෙන්නේ බෝසත්යන්ට කලින් බුදු වෙලානේ හිටියේමනම් උද්දකාරාම පුත්‍ර. මොකද එයා දැනගෙන හිටියනේ 8 වෙනි ධානයේ බෝධිසත්වයන්ට කලින් පින්නදුනි. බෝධිසත්වයාගෙන් අහලානේ 8 වෙනි ධානය හදාගන්න. දැන් බලන්න පින්නදුනි නම් මේ ධානයකට ගත වෙන්න ධානවලදිච්ච හාමුදුරුවෝ කියන දේවල් අර අනිත් අය ධානවල ගිහිල්ලා ධාන සුඛ විඳොතින් Tamanට සංසාරේ මොකද වෙන්නේ කියලා. තව සංසාරේ කන්න වෙන්නේ ටික ගන්න නෙමෙයි පින්නදුනි. කල්ප 500ක් කියන්නේ මොන තරම් කාලයක්ද කියලා බලන්න. එක කල්පයකට මේ වේපුල්ල පර්වතයේ තරමට විශාල වෙන්න මේ ඇටකටු ගොඩක් හැදෙනවා කියලායි බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේ කල්ප 500ක් පින්නතුනි මේ දිව්‍ය තලයක ඉඳලා ආයි පල්ලයට බයින් වෙන්න පින්නතුනි ඔය කල්ප 500 යනකොට මේ වෙනකොට දීලා තිබෙනා වූ සියලු මේ දානවල කුසලයේ මොකද වෙන්නේ? මොකද ඔය නිකන් ඉන්නේ නැහැ පින්නතුනි. කාමසප විඳිනවනේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා කාමසප විඳ ඉඳලා පින්නතුනි කල්ප 500ක් දුන්නු මේ වේපුල්ල පර්වතයටත් එහාන් දුන්නා වූ දානවල සියලු ආනිසංස ටික තමන්ගේ කුසලය මුළුමනින්ම බිඳුවට බැහැලා නේද පින්නදුනි එතනින් චුත වෙන්න වෙන්නේ. අන්න එතනින් මේ සියලු කුසල් බිඳුවට බැහැලා චුත වුණාම එනම් මනුස්ස ලෝකෙට ආයෙ ඉන්න පුළුවන් වෙයිද? ආයි තවත් කල්ප 500 නෙමෙයි 5000ක් නෙමෙයි 50000ක් නෙමෙයි අනන්ත සංඛ්‍යාවක් යනකම් පින්නදුනි. ආයි කුසල් කරන්න කොහේ කුසල් කරන්නද පින්නදුනි? කුසල් කරන්නම් මනුසාත්මෙට එන්නවා. එහෙනම් කුසල් කරන්නම් දැන් කුසල් ටික අතන ඉවර කරා නම් කල්ප 500ක් තිස්සේ දැන් මොකද වෙන්නේ? අකුසල් ටික ඉවර කරන්න වෙනවා. තවත් කල්ප 500කට වඩා වැඩි කාලයක් අවීචි මහ නරක ආදීම නේද පින්නතුනි රැඳෙන්න වෙන්නේ. තිරිසං අපායේ නේද රැඳෙන්න වෙන්නේ. අමනුෂ්‍ය ලෝකෙ නේද රැඳෙන්න වෙන්නේ. මොකද කුසල් ටික ඉවර කරගත්තා දිව්‍ය තලයට ගිහිල්ලා 4 වෙනි ධානය තුල ධාන සුඛයේ විඳලා පින්නතු. එහෙනම් ඒ හරහා දැන් අකුසල් ටිකට ගෙවන්න දැන් යනවා අවීචි මහ නරක ආදියට. දැන් ඔන්න අවීචි මහ නරක ආදී නැවත අකුසල් ටික ගෙවනවා. තව කල්ප අනන්ත සංඛ්‍යාවක් පින්නදුනි. අන්න ඉවර වෙලා ඔන්න කවදා හරි දවසක තව අනන්තවත් බුදුරු පහළ වෙලා අනන්තවත් බුදුරු මගහැරලා තමයි දැන් එන්න වෙන්නේ කොහෙටද? මනුස්සාත්. ආයි ඇවිල්ලා මුල්ලේ ඉඳලා එකේ ඉඳලා පින්නදුනි දානෙ දෙන්න පටන් ගන්න වෙනවා. දානෙ දෙන්න පුළුවන් මනුස්සාත්මයක් එකපාරට ලැබෙයිද පින්නු? හොඳ කුලයක් හම්බෙයිද පින්නු? හොඳ උගත්කම රස්සාවක් හම්බෙයිද පින්නදුනි? මේ අකුසල් කුසල් නැතුව ඉන්නේ කියලා. ඇහැනේ පින්නදුනි සාමාන්‍ය මිනිස්සෙක් කියලා මේ ආපහු මේ සාමාන්‍ය කුලී වැඩ කරගෙන ඉන්නව මේ අය දන්නවා මේ රටවල මේ මිනිසුන්ගෙන් මොනතරම් සංඛ්‍යාවක් මේ ඉදා වේල හොයාගන්න බැරුවද මනුස්ස ජීවිතය ගත කරන්නේ.
ඇවිල්ලා ආපහු දීවරෙක් වෙලා මාළු අල්ල ඉන්න මේ සත්ත්ව පාලනය කළා මේ කුකුල්ලු ඌරු ඇති කර ඉන්න මේ වගේ මනුෂ්‍යාත්ම කොච්චරක් ගන්න වේද විනෝදිනේ ආපහු එතන බලන්න ආයිත් කොහෙද එන්නේ කියලා. මේ අඩු කුලවල මේ නීච කුලවල ඉපදිලා මොන්නතරම් දුක් විඳින වේද කියලා බලන්න විනෝදිනේ මනුෂ්‍යාත්මතාවත් මොකද තිබෙනා වූ සියලු කුසල් ටික ඉවර කරගන්න මේ දිව්‍ය තලයේ ගිලා කල්ප 500ක් ඉන්නවා විනෝදිනේ මෙන්න මේ අදුක්කම සුඛයගෙන සුඛය ධාන සුඛය ගත්තනම් ඒකත් අරගෙන ඊට යහගිල්ලා සඩ්ඩබිඤ්ඤාත් හදාගන්න පුළුවන් පින්නොදෙනි සඩ්ඩබිඤ්ඤාත් හදාගන්න බැරි කමක් නැහැ. ඊව මේ ස්වාමීන් වහන්සේත් පරීක්ෂා කරලා බැලුවා පින්නොදෙනි ඒවට යන්න පුළුවන් යම් යම් දේවල් කරා පින්න. ඒවයි ප්‍රතිඵලත් මේ භික්ෂුව මේ විට දේශනා කළා තියෙනවා. හැබැයි ගිහිල්ලා නතර වුණා නම් මොකද වෙන්නේ? අන්න එතන තමයි පින්නොදෙනි මේ තමන් හිර කරගන්නේ. අන්න එතනින් එළියට ඇවිල්ලායි පින්නොදෙනි මෙන්න මේ බණ මේ ආකාරයට මේ කියවෙන්නේ මේ ශබ්ද වාණි යන්ත්‍රය මේ පින්නොදුන්ගේ කුසල් මිසක් මේ වෙන කාගේත් වෙන්නේ මේ පින්න. එහෙනම් මෙන්න මේක තේරුම් ගන්න ඕනේ ධානය වලට යන්න එපා කියනවා නෙමෙයි ධානයගත වෙනවා. හැබැයි ධාන නිත්‍යසකයෙන් අරගෙන ධානයේ නිත්‍යයි කියලා අල්ලගෙන ඉන්න එක තමයි පින්නොදුනි සමත භාවනාවේ අවසානය. එහෙනම් බෝධිසත්ව කාලේ තිබුණු දේ බුද්ධ උත්පාද කාලයට අදාළ නැති බව මේ දන්නවා. බුද්ධ උත්පාද කාලේ ආරම්භ වුණේ එදා වෙසක් පොහොය දින මෙන්න මේ කාර්ය නිම වෙලා පන්දර ආන්දර උද්දෑසන මෙන්න මේ බෝසත්වෝ බුදුහාමුදුරුවෝට පත් වුණාට පස්සේ එහෙනම් ඉතෙක් තිබුණා වූ අබුද්ධෝත්පාද කාලේ මේ උද්දකාරාම පුත්‍ර හදාගත්තා වූ එහෙම නැත්නම් මේ බෝධිසත්වයම සිද්ධාර්ථ බෝධිසත්වයම 6ක් දක්වා ධ්‍යාන කැලේ තනියෙන් හදාගත්තා වූ ඒ වගේම ආලාර කාලාම හදා හිටියා වූ 7 වෙනි ධ්‍යානය එතකොට පින්නතුනි අබුද්ධෝත්පාද කාලේ එවනි. ඒ වයින් වැඩක් කරනවද මේ බුද්ධෝත්පාද කාලේ කියලා දැන් සරලව මෙයාට තේරෙනවනේ පින්නතුනි. මේ කාටවත් විරුද්ධව නෙවෙයි පින්නතුනි මේ බණ අහලා මේ භාවනා කරන අයත් කියනවා මම ගියා මෙතනට මේමයි විවේකයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකේ මුකුත් දැනෙන්නේ නැහැ අපිට. නිදහසක් තියෙනවා හොඳ පාවෙනවා වගේ දැනෙනවා විවිධ දේවල් කියනවනේ පින්නතුනි. හැබැයි ඒ වෙලාවේ බිල්ලින් අල්ල පොළේ ගහනවා වගේ පින්නතුනි මේක කැඩුවේ නැත්තම් මෙයාගේ තිබෙනා වූ මතය තුල මේකට පොඩි ඉඩක් හරි දුන්නොත් පින්නතුනි මෙයා මේකට හුරු වෙනාම ආයි සංසාරයෙන් ඈතර වීම නැහැ පින්නොද එතන පුදුම සුඛයක් තියෙනවා පින්න. ඒක විඳින්න පුළුවන් පින්නතුනි. හැබැයි ඒ සුඛය විඳින්නේ පින්නතුනි ඊට වඩා ඉහළට ගියාම තිබෙනා වූ සුඛය ඊට වඩා වැඩි බව නොදන්න තාක් කල් පින්නතුනි. ඒකෙන් පින්නතුනි අපි මේ 10 පන්තියේ සමත් වුණාම අපි හිතනවා ලෝකේ තියෙන ලොකුම එක හම්බුණා. හැබැයි උසස් පෙළ සමත් වුණාට පස්සේ පින්නතුනි ලැබෙන්නා වූ එකට වඩා ඉහළයි. ඒක දන්නවනේ. මේ බත් නොකා හිටු මනුස්සයර බත් වේලක් හම්බුණාම බත් විතරක් හරි ඒකේ ලොකු සැපයක් තියෙනවනේ පින්නතුනි. හැබැයි බත් වේලට සම්බෝල් ටිකුත් එකතු වෙච්ච වෙලාවේ පින්නතුනි ඊට වඩා වැඩිින සැපේ. හැබැයි සම්බෝලිත් එක්ක තවත් පරිප්පු ටිකුත් එකතු වුණාම සැපේ කොහොමද? ඊට පස්සේ මාළු කාලෙකුත් හම්බුණාම පින්නතුනි එහෙනම් අන්න එක තැනකින් නතර වෙන්න ඕනේ නැහැ පින්නතුනි නිවන කරා යන තැනට. නිවන කරා යන පින්නතා පින්නතුනි ධානය ළඟට ආවා. ධානය ළඟ නතර වෙන්නේ නැහැ. එයා දන්නවා මෙන්න මේ පලංචියේ පදින්ති වුණා නම් පලංචිය වටේට බිත්ති බැඳලා පලංචිය වටේ බිත්ති බැඳලා වහලක් ගහගන්න බෑ. පදින්ති වෙලා ඉන්න පුළුවන්. හැබැයි තෙමි ඉන්න වෙන්නේ පින්නතුනි. පලංචියට වහලක් ගහන්න බෑ. එයා දන්නවා තව පොඩ්ඩක් දුක් විඳලා ගේ හදාගන්නකම් ඉවසුවොතින් එහෙම මේ ස්ලැබ් එක දාලා අන්න බිත්ති ටික බැඳලා දැන් වහල ගහගත්තා නම් පින්නතුනි අන්න ගේ ඇතුළේ ඉන්න පුළුවන් පින්නතුනි. හැබැයි වහල ගහලත් ගෙයි වැඩි ඉවර නැහැ. ඒත් සැපේ අවසානයක් නැහැ. හැබැයි ඊටත් එහා ගිය සැපයක් තියෙනවනේ. ගේ වැඩේ ඉවර කළා මේකට කපරාරු කළා මේකට සිමෙන්ති ටිකක් දාලා නැත්නම් ටයිල් ටිකක් අල්ලලා දොරවල් ජනෙල් ටික අල්ලලා ඔන්න පින්නතුනි කොහොමද දැන් ඊට පස්සේ ඒ ඔක්කොම ටිකක් තියුණාම දැන් සැපේ තියෙනවා. හැබැයි මේකට එයා කන්ඩිෂන් එකකුත් අල්ලලා ෆෑන් ටිකකුත් අල්ලලා ලයිට් ටිකක් එහෙම දාලා දැන් හොඳට තීන්දුව ටිකක් ගාලා පේන්ට් කරලා ගත්තම අන්නේ නම් බිනුනේ ඇයි මේ පලංචි නවතින්නේ? මේ අයත් මේ පලංචි ළඟ නතර වෙන්නද හදන්නේ? මේ භාවනා ක්‍රමය තුල බිනුදුනි පලංචි නතර කිරිලා නැහැ. මේක යටියන්තවල පටන් ගන්න දායඳලා කියුණා උදාහරණය තමයි මේ මෑත කාලේ කියවිලා නැහැ. ඔන්න අද නැවතවරක් ප්‍රකට වෙලා ඉල තිනවා පලංචියේ පදිංචි වීම. පලංචියේ පදිංචි වීම ධානයේ ඉන්නවා කියන්නේ පින්නදුනි මෙන්න මේ පලංචියේ වැස්සට තෙමි මදුරුව තලතල
මේ වින්න එක හැබැයි මොන දුකක්ද පින්නතුනි ගේ හදා ගන්නකම් ඉවසන්නේ නැති නිසා. ගේ හදා ගන්නකම් ඉවසුවොත් පින්නතුනි දුකක් තියෙනවා හැබැයි දුක තියෙන්නේ ගේ හදා ගන්න බිත්ති ටික වැඳගෙන වහල ගාගෙන ඒ වැඩ ටික කරගන්නකම් විතරයි. අන්න එදාට ඒ දුක නැති වෙනවා. මේ කියන්නේ පින්නතුනි මේ ගෙයින් දුක නැති වෙනවා කියන එක නෙමෙයි. මේක උපමාවක්. බුදු පියාණන් වහන්සේ මේ උපමාව දේශනා කරන නිසා බලන්න මෙන්න මේ ආවේවා බුදු පියාණන් වහන්සේලා පින්නතුනි විවිධ බුදු පියාණන් වහන්සේලා විවිධාකාර උපමාව දෙනවා. මේ උපමාවත් පින්නතුනි එන්නේ මේ සම්බුද්ධ ශාසනය නෙමෙයි. මේ උපමාවත් එන්නේ පින්නතුනි විපස්සී සම්බුද්ධ ශාසනය. පලංචියේ පදිංචි වෙනවා කියන එක ධානයේ පලංචියක් විදිහට පින්නතුනි. මොකද ඒ කාලේ මේ අවුරුදු 80000ක් එනම් මේ භික්ෂුන් වහන්සේලා අවුරුදු 10000යි 15000යි පැවිදි වුණාම මේ අවුරුදු 50000ක් 60000ක් පින්නතුනි මෙන්න මේ ධාන සුඛ විඳින්න උත්සාහ කරනවා. මොකද කාලා බීලා ඉන්න ගවම්ම ධානයේ තුලත් ඉන්න පුළුවන්. එතකොට දවසේ පැය 24ම ජොලියෙන් ඉන්න පුළුවන් පින්නතුනි. මොකද කන්න ටික හොයා ගන්නවා, එකට යනවා, පිණ්ඩපාත කර ගන්නවා. ඊට පස්සේ ධානයේ තුල ඉන්නවා. රස්සාවල් කරන්න ඕනේ, අනුන්ගෙන් කෑම ටික හම්බ වෙනවා. දරුපවුල් හදන්න ඕනේ, අනුන්ගෙන් ඒ ටික හම්බ වෙනවා. අන්න ඒක නැතුව ගිහි ගෙදරින් එක්කෙනාට තියනවට වඩා සැපයක් එතකොට තියෙනවා. හැබැයි අවසාන වශයෙන් වෙන්නේ මොකද පින්නතුනි? සියල්ල දාලා යන්න වෙච්ච දවසට හැබැයි ආයි අවීචි මහ නරකාදියේ බලාගෙන උඩට යන්න පුළුවන්. ඒ පැත්ත බලාගෙන උඩට යන්න වෙන පින්නතුනි උඩ කාලේ ඉවරනාම ඒ පැත්තට එන්න වෙන නිසයි පින්නතුනි. එහෙනම් බුදු කෙනෙක් පහළ වුණේ පින්නතුනි ආයි අවීචි මහ නරකාදියට යවන්නයි, දිව්‍ය ලෝක වලට යවන්නයි නෙමෙයි, සියල්ල නිමා කරන්නයි, සියල්ල අවසන් කරන්නයි. සියල්ල අවසන් කරන්නම් පින්නතුනි මොකක්ද කළ යුත්තේ? නිවනම පතලා නිවනටම වැඩ කරන්න ඕන. නිවනට වැඩ කරනවා පින්නතුනි. නිවනට මේ අය ගෙනියන්නා වූ එකම දේ තමයි මේ යෝනිසෝ මනසිකාරය. එහෙම නැත්නම් මේ විදර්ශනාව. නබිනුරි මෙන්න මේ ධානයේ කඩන එකට තමයි අපි කියන්නේ විදර්ශනා සමාධිය කියලා. ඕකට නැවතර බුදු පියාණන් දේශනා කරනවා ආනෙන්ජ සමාධිය. කියලා බලන්න ආනෙන්ජ සප්පාය සූත්‍රය මජ්ක්‍ධිම නිකාය නැවතවරක්. ආනෙන්ජ සප්පාය සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ කියවලා බලන්න ආනෙන්ජ සමාධිය අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ එතන ගිහිල්ලා ඒ සැපේ ගන්නයි කියලා පින්නතුනි. ඒක 4 වෙනි ධානය හෝ 5 වෙනි ධානය හෝ 6 වෙනි ධානය කියන මෙන්න මේ ධාන තුන තුල මාරු වෙමින් ඉන්නා වූ තත්වයයි අන්නේ විදර්ශනාව තමයි පින්නතුනි. මේ වෙනට මේ වැඩ පිළිලාරා මේ ධර්ම මාර්ගයට අනුගත වෙලා ඉන්නා වූ පින්නතුන් මේ වෙනකොට ලෝකෙන් සංසාරයෙන් ඈතර වෙච්ච අය ඉන්නා වූ සියලු දෙනා ඔන්න ඔය තැනයි පින්නතුනි කාලය ගත කරන්නේ. ආනෙන්ජ සමාධිය තුල 4 වෙනි ධ්‍යානට යනවා, ඒකෙන් 5ට යනවා, 5න් 6ට යනවා, 6න් ආයි ඔන්න 5ට ඇවිල්ලා 4ට ඇවිල්ලා ආයි 4 ඉඳලා 5ට 6ට යනවා පින්නතුනි. ඒගොල්ලෝ කාම ලෝකෙට බහින්නේ නැහැ. මොකද දැන් වෙනකොට යාලට පුළුවන්කම තියෙනවා මේ තමන්ගේ තිබෙන්නා වූ තමන්ට අදාළ මාර්ගඵලය මේ භුක්ති විඳගෙන ඉන්න. මාර්ගඵල සමාපත්තියට සමවැදිලා ඉන්න පුළුවන්. ඒක හුරු කරගත්ත එක්කෙනා පින්නතුනි ඔන්න ඔය ආනෙන්ජ සමාධිය තුලයි ඉන්නේ. ඔන්න ඔය ආනෙන්ජ සමාධියට ගියා නම් පින්නතුනි එතනින් එහාට තියෙනවා තව සමාධි. ඒකින් එහා ඒවත් යන්න පුළුවන් පින්නතුනි. ඒවත් තියෙනවා ආකෙන් සංඥායතන සමාධියට යන්න පුළුවන්. නීව සංඥා නා සංඥායතන සමාධියට යන්න පුළුවන්. ඒව නෙමෙයි හැබැයි මේ අය කරන්නේ මේ අය දැන් මේ හුරු වෙලා ඉන්න යන්නේ කෙලින්ම ගිලව පව් කරගෙන කියලා පින්නතුනි. මෙන්න මේ විදර්ශනා උපේක්ෂාව තුල ඉන්නේ පිළිතුරු. විදර්ශනා උපේක්ෂාව කියන්නේ පිළිතුරුනි මේ එකකටවත් ආසාව නැතුව සියල්ල කඩමින් ඉන්නා වූ තත්වය පිළිතුරුනි. අන්නේ අයගේ කටහඬ ආරාම මෙයාට උපදෙස් ලැබෙනවා. ඒ අය තමයි මෙයාට මේ අධි සමාධි කණ්ඩායමේ ඉඳගෙන මේ වෙනට උපදෙස් දෙන්නේ පිළිතුරු. අන්නේ අය බලන්න කොයි ආකාරයෙන්ද මේ ධාන වලට ගිහිල්ලා ධාන කඩාගෙන ගියේ. ධාන පිළිබඳව පිළිතුරුනි සූත්‍ර ධර්ම දේශනා රහසියක් සිද්ධ වෙලා ඇති. මෙයා YouTube එකට ගිහලා බලන්න. YouTube එකේ හොයාගන්න පුළුවන් වෙයි. ඊට අමතරව වෙබ් එකේ බලන්න. වෙබ් එකේ ධාන කියන නමින් පින්නතුනි ධර්ම දේශනා රාශියක් ඇති. ඊට අවුරුදු එකමාරට කලින් වගේ දේශනා කළා මේ දිගින් දිගට වරින් වර ඒ කණ්ඩායම් වල දේශනා වෙච්ච ධර්ම දේශනා තිබුණා. හැබැයි ධාන හදන්න නෙමෙයි යන්නේ. මේ යන්නේ නිවන කරා යන්නේ. නිවන කරා යන ගමනේදී අතරමැද පින්නතුනි ඒකක් බොන්න කඩයක් හම්බ වෙනවා එකක් තමයි මේ ධානයක් කියන්නේ පින්නතුනි. හරියට දිව්‍ය ලෝක යන කෙනාට අතරමැද පුංචි කඩේකින්
තේ එකක් බොනවා වගේ බොහොම පොඩි එකක් පින්නතුනි ධානයක් කියලා කියන්නේ. දැන් මේ වැඩ පිළිවෙල තුලින් නායට නම් පිටු. ධානය කියන එක ඔච්චර ලොකු එකක් නෙමෙයි පින්නතුනි. මේක හරියට අර ආනන්ද ස්වාමීන් වහන්සේට නන්ද කුමාරයාට බුදුහාමුදුරු ගිහිල්ලා අර පිච්චිච්ච වැඳිරිය පෙන්වුවා වගේ එකක් පින්නතුනි. නිවනට ගිය එක්කෙනාට පින්නතුනි ධානය කියන්නේ අර පිච්චිච්ච වැඳිරියක් වගේ. හැබැයි නිවනට නොගිය එක්කෙනාට නම් පින්නතුනි ධානය කියලා කියන්නේ ඒ වන විට ඒ නන්ද කුමාරයා දැන හිටියා වූ ඒ මහා ලෝකේ ඉන්නා වූ සුන්දරම මේ රූප සුන්දරයක් වගේ එකක් තමයි ආ දැනගෙන හිටියේ. මොකද එයා දැකලා තුනේ වගේ ලක්ෂණක් තමයි ඒ තුල. හැබැයි මේ දිව්‍ය ලෝකෙට එක්කගෙන ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ නන්ද කුමාරයාට පෙන්වුවාට පස්සේ මේ දිව්‍ය ලෝකේ ඉන්නා වූ මේ සුරංගනාවියන් ටික දැන් දැක්කේ අන්න තමන් කලින් දැක්ක එක්කෙනා කවුරු විදියට දැක්කේ දැන් දැක්කේ අර අතරමැද ගහක හිටියා වූ පිච්චිලා පිලිස්සුණු වැඳිරියක් විදියටයි පිළිතුරු. ඔන්න ධානයක් කියන්නේ පිළිතුරුනේ තවත් උපමාවක් තියාගන්න. ධානයක් කියන්නේ පිළිතුරුනේ නිවන්නට ගිය කෙනාට නිවන අධ්‍යක්ක කෙනාට පිළිතුරුනේ නිවන් සෝකය එක චිත්තක්ෂණයක් වූ අත් විඳ කෙනාට වෙයි නිවන චිත්තක්ෂණ දෙනවා කියන එක නෙමෙයි පිළිතුරු කියන්නේ. ඒක මේ ප්‍රකාශ කිරීම සඳහා අන්නේ නිවනත් දී කෙනාට පිළිතුරුනේ ධානයක් කියන්නේ අර නන්ද කුමාරයා මේ වැලින්නක් එහෙම නැත්නම් වැඳිරියක් දැක්කා වගේ. නිකම් වැඳිරියක් නෙමෙයි පිච්චිච්ච වැඳිරියක් පින්නේ. හැබැයි මේ විද්‍යාන ගැන කතා කරන හාමුදුරුවන්ට නම් ධානයේ ගොඩක් ලොකු ඇති. මොකද ඉන් එහාට ය아가න්න බැරි වෙච්ච කෙනාට එහෙම තමයි පින්නේ. ගමේ හිටපු කෙනා පින්නතුනි නගරයට ආපු දවසට එයා හිතනවා ලෝකෙ දින ලොකුම තැන මේක තමයි. හැබැයි ඒ නගරේ ඉඳලා එයා ආවනම් අපි කිව්වනම් දැන් කොහේ හරි ඈත පළාතක ඉඳලා ආවනම් කියන් ගාල්ල වගේ පැත්තට එයා හිතනවා ගාල්ල තමයි ලෝකෙ තියෙන ලොකුම තැන කියලා. හැබැයි ගාල්ලේ ඉඳලා කොළඹට වගේ ආවනම් පින්නතුනි තවත් හිතයි අපෝ ඊට වඩා හොඳයි. එහෙනම් කොළඹ හැබැයි කොළඹ තමයි ලෝකෙ තියෙන හොඳම තැන. හැබැයි කොළඹ ඉඳලා ගියා නම් පින්නතුනි මෙයා සමහරවිට චෙන්නයි නගරයට එහෙම නැත්නම් දිල්ලි නගරයට ඉන්දියාවේ පින්නතුනි දුර නෙමෙයි. හැබැයි කියයි කොළඹට වඩා නම් හොඳ ඒවා තියෙනවනේ. අන්න අපි මොනවද කොළඹ දැන් කියන්නේ. හැබැයි පින්නතුනි මෙයාට එහෙම ගිහිල්ලා ඔය ඔක්කොම පහු කරගෙන ගිහිල්ලා නිව්යෝර්ක් නගරයට යන්න පුළුවන් දවස්. පැරිසියට යන්න පුළුවන් දවස්. ටෝකියෝ නගරයට යන්න පුළුවන් දවස්. මේ උදාහරණ පමණයි පින්නතුනි හැබැයි. මේවා විශේෂ දේවල් තියෙනවා කියනවා නෙමෙයි. ඒවැ ගිහිල්ලා මේ අඩි තට්ටු 100 150 මේක ගොඩනැගිලි විතර බල මේ පුදුමාකාර ලස්සනට කරලා තියෙන මේ තනකොළ ගහක් නැති පේන ගස්වල මේ දැන් කුණු පොදක් නැති ඊටාම පිරිසිදු අලංකාරව තිබෙනා වූ මේ මල්වතු අරෝමය බල ඉන්නකොට පින්නතුනි මොන්න තරම් දේවල් තියෙනවද කියලා හිතෙනවනේ. අන්න එකින් එක වෙනස් වෙනකොට පින්නතුනි ඔන්න ඔය ධානවල தත්වයක් ඕකයි. ධානවල ලොකුකම නැහැ පින්නතුනි. විදර්ශනා භාවනා යෝගියා විදර්ශනා සමාධිය හදාගත්තා නම් එයා ධාන වලින් එහා ගියා වූ ධාන සුඛය නෙමෙයි පින්නතුනි. එයා විඳින්නා වූ සුඛය. එයා විඳින්නේ ලෝකෝත්තර නිර්වාණ සම්පත්තියයි නිර්වාණ සුවයයි. ඒ විවේකයේ තුලයි එයා කාලය ගත කරන්නේ. රහතුන් වහන්සේගේ කාලය එයා ගත කරන්නේ පින්නතුනි මේ වෙලාව. ඒකෙන් අදහස් වෙන්නේ නෑ එයා රහත් වෙනකන් නිවන තුල පමණක් ඉන්නවා කියලා. හැබැයි යන්නේ නිවනට ගියෙක් කෙනා පින්නතුනි එක දවසක් හරි අත්විඳනනම් ඊට පස්සේ යාගේ වෙර තියෙන්නේ එතන නතර කර ගැනීම සඳහා ඒකේ අවසානයක් දැකීම සඳහා මිස පින්නතුනි මේ ලෝකේ තිබෙනා වෙන මොනම දෙයකටවත් ආරණ්‍ය සේනාසන හදන්න සල්ලි එකතු කරන්න කුටි හදන්න මේවට නම් මොනකම චේතනාවක් පහළ වෙන්න බෑ පින්නතුනි. තවත් ගෝලියෝ හදන්න ලෝකෙ වටේ කැරක් කැරකි මේ කෑම ටිකක් කන්න සුපර් මාකට් වල බඩු එකතු කරන්න මොනම හෝ චේතනාවක් පහළ වෙන්න බෑ පින්නතුනි. මොකද එයා බලන්නේ පුළුවන් තරම් ඉක්මනින් නිවනේ කාර්ය නිමා කරන්නයි. නිවනේ කාර්ය නිමා කරා නම් ඒ රහතුන් වහන්සේ ඔය මුකුත් හොයාගෙන යන්නේ නැති බව මේ පින්නතුන් දන්නවනේ පින්න. එහෙනම් රහතුන් වහන්සේ ඊට පස්සේ මේ රුක්ක මූලයකට වෙලා මේ තමන් ඉන්න වෙන්නා මොකක් හෝ තැනකට වෙලා තමන්ගේ කාලය ආර්ය තුෂ්ණිම්බුතු භාවය තුල නැවත ගත කරනවා මිස පින්නතුනි මේ මොනම දෙයක්වත් කරන්න මොකක් හෝ හොයන්න යන්නේ නැහැ කියලා මේ පින්නතුන අලුතෙන් බණ කියන්න ඕනේ නැහැ.
එනම් පින්නතුන් බලන්න මෙන්න මේ ධානය සුඛය තුල මේක නෑ පින්නතුනි. මේක ඇවිල්ලා අදුක්කම සුඛය ඒ බව නොදැනීම තමයි ලෝකෙදි වෙනා වූ ලොකුම දුක. ලොකුම දුක කියන්නේ පින්නතුනි මේ සංසාරය පුරාට එකතු කරා වූ දාන දුන්නා වූ සිල් රැක්කා වූ භාවනා කරා වූ සියලු කුසල් ටික එකතු කළා මේ දිව්‍ය තලයකට ගිහිල්ලා කල්ප 500ක් කාලය ගත කළා මේ පින් ටික එහෙම නැත්නම් කුසල් ටික මේ අය කියන විදිහට ඉවර කළායි අවීචිවා නරක ආදී කෙලවරක් නැතුව ආයි දුක් විඳලා අමනුෂ්‍ය ලෝකේ දුක් විඳලා තිරිසන් ලෝකේ දුක් විඳලා මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා මේ අඩු කුලවල හීන කුලවල නීච කුලවල ඉපදෙමින් මේ කන්න වේලක් නැතුව ඇස් දෙක පේන්නේ නැතුව මේ කන් ඇහෙන්නේ නැතුව ඉපදෙමින් නැවත දුක් විඳින්නේ අනන්ත කල්ප ගානක් ගිහලා තමයි ආයි මනුෂ්‍ය ආත්මයක් වුණත් හොඳට ලැබෙන්නේ දානයක් දෙන්න පුළුවන් ආකාරයේ මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ ඒ හරහා මනුෂ්‍ය ආත්මයක් ලැබිලා බිනුදෙනේ ආයි සංසාරයෙන් ඈතර වෙනකොට අනන්තවත් බුදුරු කොපොනම් මෙයට මග ඇරෙයිද කියලා දැන් Tamanට දැනගන්න පුළුවන් Tamanගේ ප්‍රඥාවෙන් මේ බණ ඇයට මේවට ඒ ප්‍රඥාව තියෙන නිසා බිනුදෙනේ මෙන්න මේවා නැවත තීව්‍ර කරගන්න නැවත තහවුරු කරගන්න ඒ හරහා සංසාරයෙන් ඈතරීමේ ගමන මේ අයගේ දිරිමත් වෙනවා මේ අය සංසාරයෙන් ඈතරීමට වෙරදරනවා ඒ වෙරදරීම සාර්ථක කරගන්න පුළුවන් පිනොදී ධානය හැදෙනවා මේ අයගේ හැබැයි පිනොදී ධානය වලට වටිනාකමක් දෙන්න දෙයක් නැහැ මේ කාර්යයට මේ ගෙදරගෙන රංගිය මේ චොක්ලට් එක කාලේ ඉවරාම චොක්ලට් එකේ තිබෙන ආ වූ මේ කොලේ තිබෙන ටික කටේ ලෙව කන වගේ වැඩක් පිනොදී ධානයක් කියලා කියන්නේ නිවන් මාර්ගයේ ඉන්න කෙනාට චොක්ලට් එකේ ගෑවිච්ච ටිකත් කටේ ගන්නවන පිනොදී චොක්ලට් එක වීසි කරාට පස්සේ කූඹි ටික ඇවිල්ලා උන් කන්නේ ඔය ටිකනේ පිනොදී අන්නේ කූඹියට කන්න හම්බ වෙන්න ආව නැත්තම් මේ බත් කකයිනොඩ බිම වැටෙන්න බත් වැටේ ආවුලගෙන කන්න පින්නොදුනි මේ කූඹි ඇවිල්ලා අන්නේ වගේ කූඹියට ආවුනා බත් වැටේ වගේ තමයි පින්නොදුනි නිවන්ට යන්න බැරි වෙනකොට වෙනම මොනාරි කළා ධානයක් හදාගත්තයි කියලා කියන්නේ. ඔන්න තවත් උපමාවක් පින්නොත්. උපමානම් කෝටි ගාණක් දෙන්න පුළුවන් මේ නිවනයි ධානය අතර තිබෙන ආ වූ වෙනස පෙන්වන්න පින්නොත්. එහෙනම් මේ අය කල්පනා කරන මම පලංචියේ පදිංචි වෙනවද? එහෙම නැත්නම් මම මේ චොක්ලට් එකේ වීසි කරපු කොළ කෑල්ලේ තිබෙනා වූ චොක්ලට් එක ලෙව කනවද? එහෙම නැත්නම් ඔය කියුණා වූ තව ඕන උපමාවක් ගන්න බිනෝදී මේ මම හිතා ඉන්නා වූ මේ පංචකල්යාණි කියලා හිතා හිටියේ අර නන්ද කුමාරයා අන්තිමට කාවද දැක්කේ බිනෝදුනි දැක්කේ මේ ගහේ ඉන්නා වූ මැරිච්ච පිච්චිච්ච වැලහින්න වැඳිරියක් බිනෝදු අන්න පංචකල්යාණට මොකද උනේ දිව්‍ය ලෝකේ දිව්‍ය විමානට ගිහිල්ලා දිව්‍යාංගනාව දැක්කට පස්සේ අන්න දිව්‍ය ලෝකේ යන්න ඕන පිනොදුනි නිවන දැකපු කෙනාට මොනවද පිනොදුනි දිව්‍ය ලෝකේ කියලා කියන්නේ ඒකේ සැප සම්පත තියෙන පිනොදුනි නිවනේ තියෙනා මේ සැපේ සුඛය කොහෙන් ලබන්නද පිනොදුනි අවසාන සදාකාලික සැපේ සුඛය නිවනනේ පිනොදුනි දැන් එවන් වූ නිවන සදා මේ සියලු පිනොදුන්ට මේ වෙනට කුසල් පහළ වෙලා තියෙන පිනොදුනි මේ ආරා නැවත නිවන්ට යන එක නම් නිවන සාක්ෂාත් කරගන්න එක නම් මේ පිනොදුන්ගේ වැඩි ඈතක නොවන බව මේ පිනොදුන්ට අවබෝධ වෙලා ඇති පිනොදුනි ඒකේ සැකයක් නම් තියාගන්න අවශ්‍ය නැහැ පිනොදුනි හැබැයි තමන් භාවනා කරනවා නම් අනිත්‍යයේ භාවනාවල් සල්ලි වලට ගන්න කුලියට ගන්න බද්දට ගන්න නෑ යන්න එපා පිනොදුනි තමන්ගේ අත්දැකීමට යන්න භාවනා අත්දැකීම් පවණක් යාඥාවෙන් නම් ඔක හම්බ වෙන්නේ නැහැ පිනොදුනි කවදාවත් හම්බ වෙනවනම් පිනොදුනි බෝධිසත්වයදා බුදු වෙන්නේ නැහැ බෝධිසත්ව කමින් නවතිනවා මොකද ඒක හම්බුණා ගිහිල්ලා මේ කරපු හැටි එහෙනම් ඔය ධානය වල නතර වෙන්නම් පිනදුනි මෙච්චර යන්න ඕනේ නැහැ සඩ්ඩාභිඥා තිබුණු දේවදත්තට යන්න උනේ අපායටයි ධානය තිබුණා වූ දේවදත්තට යන්න උනේ අපායටයි පිනදුනි සාභිඥාව තියෙන පුළුවන් ධානය තියෙන පුළුවන් හැබැයි ඊළඟ චිත්තක්ෂණයක නැති වෙන්න පුළුවන් මරණ මංචකේ අපාගත වෙනවා ඒක නවත්තන්න බෑ ධානයෙන් ඒක නවත්තන්න පුළුවන් කම නැහැ පිනදුනි ධානයක මොනම සාධකයක් නැහැ නිවනතරයි සහතික දන නිවනටයි මේ අය වෙරදරියෙත් තිබුණේ නිවනින් මෙහා මොනම විරක්කක් දරන එක බිනදුනි මේ බුද්ධෝත්පාද කාලයකදී බුදු පියාණන් වහන්සේගේ දේශනාව නෙමෙයි මේ ස්වාමීන් වහන්සේගේ නිසා එහෙම දේශනාව වෙන්නේ නැහැ මේ ආම්දුර කරන දෙයක් නෙමෙයි මේක මේ කියා වෙන බණ ඒ කියවෙන්නේ බිනදුනි මෙන්න මේ තවත් මේ වැඩ පිළිවෙලට එන අයත් බිනදුනි මේ භාවනා කරන ඕන බව තීරණය කළත් නැවත භාවනා නොකර කල්පනා කරන්න යන නිසා බිනදුනි මේවා කියවේ කල්පනාව කියන්නේ භාවනාව නෙමෙයි පින්නතුනි භාවනාව කියලා කියන්නේ ඒ මොහොතට අනුගත වෙලා විදර්ශනාව තුළින් ප්‍රකට වෙන අරමුණ එතනම ෂය කළා දාන එක ප්‍රහාණය කළා දාන එක ඒක මෙනෙහි කළා ඉවත් කරන එකයි පින්නතුනි තමන් කරනව නෙමෙයි පින්නතුනි වෙනදී බලාගෙන ඉන්නයි කියන්නේ
ඒ සඳහා පළවෙනි යෝනිසමනසිකාරය හරියට සිද්ධ වුණා නම් ධර්මයේ මෙනෙහි කිරීම දෙවෙනි යෝනිසමනසිකාරය හරියට සිද්ධ වුණා නම් භාවනාවට සූදානම් තුන්වෙනි වෙලාවේදී බලාගෙන ඉන්න ඕනේ. තමන්ට නිකන් අර තොරණක ලයිට් පත් වෙනවා නියනවා වගේ ලස්සනට බලාගෙන ඉන්න පුළුවන් පිනවතුනි. නැත්නම් මේ ගඟේ වතු ටික ගලා බසිනා වගේ තමන් මේ වැව් කණ්ඩේ උඩ ඉඳගෙන මේ තමන් ගඟේ ඉවුර උඩ ඉඳගෙන තමන් ඇලට කකුල දාන්න නැතුව බලාගෙන ඉන්නවා පිනවතුනි. දැන් ගේ ඇතුලේ තමන් බලාගෙන ඉන්නවා ජනෙල් කවුලියෙන් මේ වටේ කට්ටිය කැරක් කැරක යනවා. තමන්ට මොනෝ පාදාවක්වත් මොනෝ ගැටලුවක්වත් නැහැ. ඒගොල්ලෝ වටේ යනවා තමන් හොයනවා. ඒකෙකුටවත් තමන්ව පේන්නේ නැහැ. මොකද තමන් ගේ ඇතුළේ ඉන්නේ. දොරවල් වාලා ජනෙල් වාලා හැබැයි පුංචි කවුලකින් බලාගෙන ඉන්නේ. සෝමනස්සයක් නැහැ, දෝමනස්සයක් නැහැ, අදුක්කම සුඛය. ඒක මාරු වෙනවා. මෙන්න මේ ධාන හතර පාය මාරු වෙවි ඉන්නවා පිනොදෙනි. ඕක ආනෙන්ජ සමාධි. ඔන්නොතෙන්ඩයි ඔතනින් එහා පැත්තට වෙන්නුවාම තව සමාධි දෙකක් පන්නලා නිවන එක තමයි විදර්ශනා උපේක්ෂාව. අන්න එතෙන්ඩයි පිනොදෙනි මේ වැඩ පිළිවෙල තුල බුදු පියාණන් වහන්සේ මේ පින්නතුන් ගුණගත කරන්නේ. එතෙන්ටයි මේ පින්නතුන් යායුත්තේ විදර්ශනා උපේක්ෂාව. මේ කාර්යයන් සඳහා සම්බන්ධ වෙලා මේ කාර්යයන් කරගෙන යනව අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ සියලු දෙනාගේත් මේ සියලු පින්නතුන්ගේත් ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.